වෘත්තයක සම්මත සමීකරණය ලබා ගැනීම. ඒක අපි ගන්න වෘත්තයක සාධාරණ සමීකරණ ටික දන්නවා. කේන්ද්‍රයේ අරය ආරණ වෘත්තය ගත්තොත් එහෙම ක්ෂේත්‍ර වර්ගය ධන පරිණිවිල වර්ගය සමාන ආර වර්ගය. ඒක අපි කරලා දෙන්න. හරිනේ. මේක සාධාරණ ආකාරය. ඊළඟට අපි සම්මත සමීකරණයක් ගන්න යන්නේ. එතෙන්දී අපි ගන්නේ කේන්ද්‍ර ඍණ ඍණය සහ අරය ආරණ වෘත්තය අපි සලකනවා. ඉස්සෙල් මේකමයි. කේන්ද්‍ර ඍණ ඍණයේ අරය ආරණ වෘත්තය සලකුවොත් එහෙම අපිට මෙතන මේ සාධාරණ සමීකරණයට ලියන්න පුළුවන් x ඍණ g වල වර්ගය ධන y ඍණ f වල වර්ගය සමාන r වර්ගය. දරන් මේක සුළු කරලා ලියන්න පුළුවන් x වර්ගය ධන 2gx ධන g වර්ගය ධන y වර්ගය ධන 2fy ධන f වර්ගය ඍණ r වර්ගය සමාන වෙන්නේ. හරි. මේකට සකස් කරන්න පුළුවන් ඊට පස්සේ ඉස්සෙල්ලා වර්ග පද x ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන ඊට ශ්‍රීලංක ප්‍රශ්න අපිට d වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය සමාන වෙන්නේ. අපි ඊළඟට ගන්නවා මෙන්න මේ කොටස r කියලා c කියලා. හරිනේ. එහෙනම් මේ c කියන්නේ d වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය. හරි. එහෙනම් මේක අපි හඳුන්වනවා වෘත්තයේ සමීකරණයේ වෘත්තයේ සම්මත සමීකරණය කියලා. ඒකදී අපිට වෘත්තයක් ගන්නවා අපිට වෘත්තයේ කේන්ද්‍රය අරය දැනගන්නවා. දැන් අපි උදේ c කියලා ගත්තේ මේක. අපි දන්නවා මේකේ කේන්ද්‍ර ඍණ ඍණයේ විතර අරය අපි හොයාගන්න වෙනවා. එහෙනම් මෙතෙන්ද මේ ප්‍රකාශනය අනුව c සමානයි d වර්ග f වර්ගය ඍණ r වර්ගය. ඒක r වර්ගය එතකොට r වර්ගය සමාන. එතකොට d වර්ගය ධන f වර්ගය ඍණ c. ඒතර r සමාන වෙනවා g වර්ග ධන f වර්ගය ඍණ c වල වර්ගමූලය r කියන ධනාගයක්. ඒකින්ද ධන වර්ගමූලය සලකනවා. නමුත් මෙතෙන්දී මේක තාත්වික වෙනවා නම් මේ වර්ගවල යට තියෙන කොටස ධනාදී ඍණ හරි වෙනවා. ඒ කියන්නේ නම් මේ d වර්ග ධන f වර්ගය ඍණ c විශාලයි සමාන බිඳුව වෙනවා. ඒ වුණොත් එහෙම තාත්වික වෙනවා. තාත්වික වෙනවා. ඒ අවස්ථාවේදී අපි මේක හඳුනනවා වෘත්තයේ සමීකරණ වෘත්තයේ සම්මත සමීකරණය කියලා. ඒක සම්මත ආකාරය කියලා. හරි. එහෙනම් එතකොට මේ වෘත්තය ගත්තොත් වෘත්තය එතකොට x ධන y ධන 2gx ධන 2f ධන c සමාන බිඳුව කියලා වෘත්තය ගත්තාම ඒකේ කේන්ද්‍රයේ ඍණ ඍණය අරේ එන්නේ g1 ධන f වර්ග ඍණ c වල වර්ගමූලය. හරිනේ. මේ අවස්ථාවේදී මේ වෘත්තේ පවතින නම් තාත්වික වෙනවා. g1 ධන f වර්ග ඍණ c විශාලක සමාන බිඳුව වෙනවා. හරි. එහෙනම් එතකොට අපි වෘත්තයේ සම්මත ආකාරයට ගන්නේ ඔන්න සමීකරණ. අපි ඒක සංකේත කරනවා කැපිටල් S වලින්. ඔයරෙන්නේ එහෙනම් මේ කේන්ද්‍ර එනකොට ඍණ g කවා ඍණ සහ අරය r කැපිටල්ට g වර්ග ධන f වර්ග ඍණ c වල වර්ගමූලය නැවෙද්දී g වර්ග ධන f වර්ග ඍණ c විශාල සමාන බිඳුව. හරිනේ. එහෙනම් මේ අවස්ථාවට උත්තර මේක අපි තාත්වික උත්තරයක් කරනවා. ඉතින් මෙතෙන්දී තාත් සම්බන්ධයක් කරා මෙතන g වර්ග ධන f වර්ග සමාන c වුණොත් මේක අරේ බිඳුවක් වෙනවා. අරේ බිඳුනත් මේක වෘත්තයක් නිර්මිත වෙන. එතන ඒක ලක්ෂයක් විතරයි. මේ කේන්ද්‍රයත් මේ ලක්ෂය වෙනවා. හරිනේ. නැත්තම් එතකොට මේකෙන් තාත්වික වෘත්තයක් නිර්මාණය වෙනවා. හැමතිස්සෙම g වර්ග ධන f වර්ග ඍණ c විශාල සමාන බිඳුව වෙනවා. අරේ බිඳුන නැත්තම් අරේ ධනගේ මෙතන තාත්වික වෙනවා. දැන් මෙතන d වර්ගය ධන f වර්ගය ඍණ c ගොඩාක් බිඳුනොත් අපි ඒක අතාත්වික කියලා ගන්නවා. හරි. එහෙනම් මේ සම්මත සමීකරණේ පවතින අවස්ථාව මේක වෙන්න ඕනේ. ඒ ගාම කේන්ද්‍රය ඍණ ඍණේ පරය r වෙනවා. මේක සංකේත කරන අපි S වලින්. ඊළඟ වෘත්තයේ සමීකරණේ සම්මත සමීකරණ මේ ප්‍රධාන ලක්ෂණ වර්ගයක් වෙනවා. ඒකත් තමයි මේක x වර්ගය සහ y වර්ගය සංයුග සමානයි. පළවෙනි කාරණේ. x වර්ගය සංයුග සමාන y වර්ගය සංයුග. දෙවෙනි එක මේක x y වල ගුණිත පද නැහැ. හරිනේ. x වල ගුණිත පද නැති වෙනවා. හරිනේ. ඊළඟට තුන්වෙනි කාරණේ මෙතන මේ අරය g වර්ග ධන f වර්ගය ඍණ c විශාල සමාන බිඳුව වෙනවා. හරිනේ. මේ අවශ්‍යතාව ටික තෘප්ත වෙනවා නම් අපි මේක වෘත්තයක් විදිහට හඳුනනවා. x වර්ග සමාන y වර්ග සමාන වෙනවා. x වල ගුණිත පද නැති වෙනවා නේ. ඒ වගේම අරය g වර්ග ධන f වර්ග ඍණ c විශාල සමාන බිඳුව වෙනවා. හරි. මේ කාරණා ටික තෘප්ත වෙනවා. අපි කියන මේක වෘත්තයේ සමීකරණේ සම්මත සමීකරණය කියලා මේක ඒකට තාත්වික වෘත්තයක් නිරූපණය වෙනවා.
අපි ඊටරි පස්සේ මේක හුඟක් වෙලාවට යන හදරට පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපිට පැටලුවක් ආවොත් x වර්ගය ධන y වර්ගය ධන 4x ධන 6y ඍණ 2 සමාන බිඳුව. හරි. ඉතින් මේකේ අපිට කේන්ද්‍රයේ සාරය හොයන්න කිව්වොත් එහෙම අපිට මේ කෙලින් මේ ආකාර වෙනවා. x වර්ගය සමාන x y ගුණිත පද නැහැ. ඒක වෘත්තයක් නිරූපණය වෙනවා. ඒක තාත්විකයෙන් මේ අර කොටස දිගටම පරිණත C විශාල සමාන බිඳුව න ะ ඒ දෙකම වක්‍ර වෙන්න ඕනේ. අපි එහෙනම් කේන්ද්‍රය ගන්නකොට අපිට මේක අපේ සංසන්දනය කර ගන්නවා 2යි b සමාන 4යි e සමාන ඍණ ධන 2ක් වෙනවා. ඊළඟට 2ක් සමාන 6යි 3ක් සමාන 3ක් වෙනවා. හරි. එහෙනම් කේන්ද්‍රය කියන්නේ ඍණ ජීවනය. එතකොට ඉන්නේ ඍණ 2 ඍණ 3 වෙනවා. හරිනේ. අපි මෙතෙන්දී c කියන්නේ ඍණ 2ක් වෙනවා. එහෙනම් අපි අර r නම් r කියන්නේ g වර්ග ධන f වර්ග c වල වර්ගමූලය. g වර්ග 4යි f වර්ග එතකොට 9යි එතකොට එන්නේ ධන 2. ඒකේ වර්ගමූලය. හරිනේ. හරි. එවන එතකොට අර වෘත්තයක හැමතිස්සෙම කේන්ද්‍රය අර හොයනකොට අනිවාර්යයෙන් මේක සම්මතාකාරයෙන් පිළිවෙල කරන්න ඕනේ. ඒ සමහර විට මේක අපිට විවිධ තිබුණා. ඔයගෙන් අපිට එකපාරට මේක ගන්න බෑ. ඒකට අපි ඉස්සෙල්ලා මේ මුසාමී කරන දෙක තුනෙන් බෙදලා මේ සංගුණ දෙක එක කරලා තමයි කේන්ද්‍ර සාරය වෙන හොයන්න යන්නේ. ඒක වැදගත් හැමතිස්සෙම සමතාකාරයට පරිවර්තනය කරලා තමයි කේන්ද්‍රයේ ඕන එකක් හොයාගන්න යන්නේ. හරි. එන මේ විදිහට ගන්න පුළුවන්. ඒ ඔක්කොම මේක ලියන්නවත් නැහැ. එකපාරට විතර ගන්නත් පුළුවන්. කේන්ද්‍රේ කණ්ඩායම ඍණ දිරිනේ. ඒ කියන්නේ එක්ස සංගුණේ ඍණ දෙකෙනු. පාටි සංගුණ ඍණ දෙකෙනු බෙදුවා. ඍණ දිරිනේ එක වෙන්නේ. නැත්තම් වල දෙනවා මේක ලියලා ගන්න. හරි. අප බලමු ඔකේ භාවිත ගණන් කිපයක් කරන්න. එතෙන්දී අපිට ඉස්සලම දීලා තියෙන ලක්ෂ දෙකක් යා කරන එක අපි කර ඒකාවයි තියෙනවා. ඒ වගේ ලක්ෂ 3ක් ගත්තා. ලක්ෂ 3ක් කරාම ඉස්සන උත්තරයක් එනවා. ලක්ෂ 3 එක උත්තර. හැබැයි දීලා තියෙන ලක්ෂ 4ක් ගත්තොත් සමහරට ඒ ලක්ෂ 4ම එක උත්තර වෙන්නත් පුළුවන් නොවෙන්න පුළුවන්. නමුත් ඕනම ලක්ෂ 3ක් කරා ඉඳලා අපිට උත්තරයක් හදින්න ඒක අපි කියනවා පරිවෘත්තය කියලා. හරිද? එහෙනම් මෙතෙන්දී අපිට පළවෙනි ගැටලුව විදිහට කරන්න යන්නේ. අපිට දීලා තියෙනවා ලක්ෂ කීපේ කණ්ඩායමක් දීලා තියෙනවා. එක බිඳුව ඍණ 1 සහ 2. නෙවෙයි ලක්ෂාරණ වෘත්තය අපි හොයන්න තියෙනවා. හරිද? ඒකට නම් අපි ගන්න එක මේ සමත වෘත්තය කියලා ගන්නවා. අවශ්‍ය වෘත්තය S සමානයි x වර්ග ධන y වර්ග ධන 2යි gx ධන 2යි fy ධන c සමාන බිඳුවේ ගන්නවා. හරිද? එහෙනම් එක බිඳුව හොයන එක තෘප්ත වෙනවා. එක බිඳුව ලක්ෂ්‍ය ආරයන නිසා එක ධන බිඳුව ධන 2යි g ධන බිඳුව ධන c සමාන වෙනවා. බිඳුව. ඒක එනවා. 2යි g ධන c සමාන ඍණ 1 වෙනවා. ඔය දෙනම ඍණ ආරයන නිසා එතන තෘප්ත වෙනවා. එතන එක ධන 1 ඍණ 2යි g ඍණ 2යි ධන c සමාන බිඳුව. හරිද? එතකොට අපිට එනවා ඍණ 2යි g ඍණ 2යි ධන c සමාන ඍණ 2. ඔය දෙක සමකරන. ඔය දෙනම අනිත් ලක්ෂ්‍ය. දෙක එක ලක්ෂ්‍ය ආරයන නිසා ඒක තෘප්ත වෙනතර 4 ධන 1 ධන 4යි g ධන 2යි ධන c සමාන බිඳුව එතන ගන්නවා අපිට 4යි g ධන 2යි ධන c සමාන ඍණ 5. හරිනේ. අපිට මේක සමගාමීව විසඳීමෙන් අපිට අවශ්‍ය දෙයට යන්න පුළුවන්. අපි එකෙන් දෙක අලු කරලා සීවත් කරලා මේ දෙකට සීවත් කරලා GF වලින් සමීකරණය කරන එක විසඳලා අපිට GF සීවා ගන්න පුළුවන්. ඒවා සාමාන්‍ය සමීකරණ විසඳීම. ඒක ඉස්සදාම උගලන්ට එන්නේ උත්තර D සමානයි 5 බෙදීම 2 S සමානයි ඍණ 9 බෙදීම 2 C සමානයි ඍණ 6. එහෙනම් අවශ්‍ය වෘත්තය ගන්නකොට මේක අවශ්‍ය කරා. x වර්ගය ධන y වර්ගය ධන 2යි g කියන්නේ 5 බෙදීම 2 rx ධන 2යි කියන්නේ ඍණ 9 බෙදීම 2 rfy ඍණ 6 සමාන බිඳුව. ඒතර nx වර්ගය ධන y වර්ගය ධන 5x ඍණ 9 ඍණ 6 සමාන බිඳුව උත්තේ. හරිනේ. අපිට මේකේ තාත් ලක්ෂයක් දීලා ඉවරතේ වුණා. මේ ලක්ෂ 4 හරයන වෘත්තය සමීකරණ වලින් කිව්වොත් අපිට කරන් තියෙන්නේ ලක්ෂ 4 වෙන වෘත්තයක් පවතිනවා පෙන්නන්නේ කිව්වොත් අපි කරන්නේ ලක්ෂ 3ක් කරන් වෘත්තය හොයනවා. මේ විදිහට. ඒකට පස්සේ මේ ලක්ෂය හරහා යනවා නම් ඒ කණ්ඩායම මේක වම් පැත්තට ආස කරනවා. ආසෙල් තෘප්ත වෙනවා ලක්ෂ 4 හරහා මේ වෘත්තය යනවා. හරිද? නැත්නම් මේ හතරම අවශ්‍ය නැහැ. තමන්ට කැමති ලක්ෂ 3ක් කරන් වෘත්තය හොයනවා මේ සමීකරණ තුන ලියලා. ඒක වෘත්ත සමීකරණ ගත්තම අනිත් ලක්ෂ තෘප්ත වෙනවා වෙනවා. ලක්ෂ 4 ඒක වෘත්තයකට වෙන්නනවා. මේ ලක්ෂ 3 වෘත්තය මත තියෙනවා.
හරි. ඊළඟට අපි තව ගණන් ගත්තොත් අපිට කේන්ද්‍රය කණ්ඩායම් 7 ඍණ 6 වෙන 5 ඍණ 4 කණ්ඩායම්. ඔය ලක්ෂ්‍ය ආරයන උත්තර සමීකරණ නැත්තේ. හරි. ඒකත් අපිට උත්තර සමීකරණය ගන්න පුළුවන් සාධාරණ සමීකරණය ගන්න පුළුවන්. මේක නම් ඇත්තටම කේන්ද්‍ර කණ්ඩායම්කක් දන්නවා නම් අපිට මේ උත්තර ලක්ෂ්‍යයක් දන්නවා නම් සමීකරණයට වඩා සාධාරණ සමීකරණය ගන්න එක ලේසියි. මොකද අපි දන්නවා කේන්ද්‍රයේදී අරයන් උදන ශ්‍රේණිවල වර්ගය ධන පරිණ බියවල වර්ගය සමානයි r වර්ගය. නේ? අපි ඒවි දන්නවා. අරේ හොයාගන්න පුළුවන්. දැන් මේ අපිට දන්නවා ජාමිතිය ගත්තත් එතන උද්දේ කේන්ද්‍රය එන ඒ කියන්නේ 7 වෙන 6. ඒ උද්දේ පරිධිමත ලක්ෂණ අනිත් එක මේක. r වෙන 7. ඒතර අපිට අරේ හොයාගන්න පුළුවන් කෙලින්. නේ? r කියන්නේ ab ab කියන්නේ ඒකට 7 වෙන 5 වර්ගය ධන ඍණ 6 ධන 4 වර්ගමූලය. හරිද? ඒක වෙන්නේ 2.2. හරිද? එතකොට මේකට ආස කරලා අපිට උත්තර ගන්න පුළුවන්. x ඍණ 7 වර්ගය ධන 5.6 වර්ගය සමානයි 2.2 වර්ගය. මේක සුළු කරලා උත්තර ගන්න පුළුවන්. මේකෙදි කෙටි. නමුත් අපිට අර විදිහට යන්න පුළුවන්. හරිද? මේක අපි ඉස්සෙල්ලා කළා තියෙන ක්‍රමය. නමුත් අපිට අර විදිහට මේක යන්න පුළුවන් ටිකක් වෙලා යනවා. දැන් මෙතෙන්දී කේන්ද්‍ර කණ්ඩායමක දන්නවා අපි අවශ්‍ය උත්තේ මේක කියලා ගත්තොත්. අවශ්‍ය උත්තේ මේක කියලා ගත්තොත් ඒක අපිට පේනවා මේ කේන්ද්‍ර කණ්ඩායමක ඍණ ජීවිතේ එෆෙන්. එතකොට එනවා ඍණ ජී සමාන 7යි ජී සමාන වෙනවා 7 ඍණ 7 වෙනවා. හරිද? ඊළඟට ඍණ f සමාන වෙනවා ඍණ 6ට f සමාන වෙනවා 6ට. df ගන්නවා ඊට පස්සේ අපිට c හොයාගන්න වෙනවා. c හොයන්න පුළුවන් ওই වෘත්තයේ මේ ලක්ෂ්‍යය යනවා. මේ වෘත්තයේ මේ ලක්ෂ්‍යය යනවා. එතකොට එනවා 5 4 ඉඳ 25 ධන 16 ධන 10යි ඍණ 8යි ධන c සමාන බිඳුව. ඊට පස්සේ gf ගන්න ආස කරලා අපිට c හොයාගන්න පුළුවන්. ඒක යන්න පුළුවන්. කවුන්ට් කැල්කියුලේටර් කරලා ඒක. හරි. පැහැදිලිද? අර මේකෙන් ගන්නවා නම් අපිට කේන්ද්‍ර කණ්ඩායම දීලා තියෙන කේන්ද්‍ර කණ්ඩායමක සමසමයේ ඍණ ජීරිනේ ඍණ g සමානයි ඍණ 4 g සමානයි ඍණ සමානයි මේ 4 g සමානයි ඍණ 7යි ඍණ f සමානයි ඍණ 6 නම් f සමානයි 6යි අපිට c හොයාගන්න නම් වෘත්තය මත මේ ලක්ෂ්‍ය තියෙන්නේ ඒක සමීකරණ ලියලා g f සාධකයන් c හොයලා ගන්න පුළුවන්. හරි. ඊළඟ අපි ටාගට් එක ගමු. ඒක කේන්ද්‍රය x සමාන 2යි වයි. කේන්ද්‍රය x සමාන 2යි වයි රේඛාවත පීඨන ඍණ 1.2 ලක්ෂ්‍ය හරහා 3.2 ලක්ෂ්‍ය හරහා යන වෘත්තයේ සමීකරණයක් තියෙනවා. කේන්ද්‍ර මේ රේඛාවත තියෙන වෘත්තයේ ගමන් කරන ඍණ 1.2 ලක්ෂ්‍යය 3.2 ලක්ෂ්‍ය හරහා. හරිද? දැන් අපිට පොඩි සරලක් හදලා උද්දේශ ලක්ෂ්‍ය දෙකක් මේක. තුන ඍණ 2. හරිද? දෙකකට අපි ඒකට ගන්නේ මේ අවශ්‍ය උත්තේ මේ S උත්තේ කියලා ගන්නවා. ඉන්දියා ගන්නේ. ඒක ගත්තම පළවෙනි සමීකරණය අපි දන්නා මේ වෘත්තයේ කේන්ද්‍රය ඍණ ජීරිනය. හරි. එහෙනම් වෘත්තයේ කේන්ද්‍රය මේ රේඛාව මත නම් පළවෙනි අවස්ථාව. වෘත්තයේ කේන්ද්‍රය මේ රේඛාව මත ඉන්නේ. එතකොට ඍණ ජීරිනය තෘප්ත වෙනවා. එතන ඍණ g සමානයි 2යි ඍණ f. ඒක න ඍණ g දෙකවරක් වෙනවා. ඒක න අපිට g සමානයි 2යි. ඕකේ. ඊළඟට මේ වෘත්තය එක ඍණ 1.2 ලක්ෂ්‍ය හරහා යනවා. හරි ඉස්සරහට. මේ ලක්ෂ්‍යයෙන් තෘප්ත වෙනවා. එක ධන 4 ධන ඍණ 2යි ධන 4යි ධන c සමාන බිඳුව දෙනවා ඍණ 2යි ධන 4යි ධන c සමාන වෙනවා ඍණ 5. මොකද? ඊළඟට අනිත් ලක්ෂ්‍ය හරහා තුන ඍණ 2 හරහා යනකොට තොරෙන්නේ 9 ධන 4 ධන 6යි ඍණ 4යි ධන c සමාන බිඳුව ඒක එනවා 6යි ධන 4යි ධන c සමාන වෙනවා ඍණ 10. හරි. හරිද? මේ ටික ඉස්සර අපිට අවශ්‍ය උත්තරේ ගන්න පුළුවන් වඩා ලේසියෙන් කරන්න පුළුවන්. මේක මේ කඩු කරන් c අයින් වෙනවා. c අයින් වුණා g වල සමීකරණයක් නේ g සමාන 2ක් විතර ආස කරාම g වල c වල උත්තරට යනවා. ඒක සුළු කරොත් ප්‍රෝග්‍රෑම් එක උත්තර එනවා.
G සමාන ඍණ 2යි. ඊළඟට S සමාන ඍණ 1යි. C සමාන ඍණ 5යි. හරි. ඔක අස්සෙලා අපිට උදේ කියන්න පුළුවන්. හරි. මම දීලා තියෙන සටහන් වල මේක ගන්න තියෙනවා. ඔයගොල්ලෝ මේක බලලා ඕන විචාරණ කරන්න පුළුවන්. දැන් අපිට තවගත්තා කණ්ඩායමක 1.5 ලක්ෂය සහ 4.1 ලක්ෂය. මෙන්න මේ ලක්ෂ දෙක අරහා යන y අක්ෂය ස්පර්ශ කරනවා. හරි. 1.5 සහ 4.1 ලක්ෂය යන y අක්ෂය ස්පර්ශ කරන වෘත්තවල සමීකරණ. හරි. එතකොට අපි ඒකින්ද අවශ්‍ය වෘත්තය හිතනවා මේ සම්මත වෘත්තය කියලා. तो नहीं केंद्र ऋण पार्क आरेख जीवन परिणित वर्गमूल तर මේක ධනපාදකේ කණ්ඩායමක දෙකක් y axis ස්පර්ශ කරන විදිහට තියෙන උදේ ඔය ලක්ෂයක් තරනවා අපිට කියලා දෙන්නේ y axis ස්පර්ශ කරනවා එහෙනම් මේක අපි s සමාන බිඳු වෘත්තය කියලා ගත්තොත් අපි දන්නවා කෙලියම වෘත්තයේ කේන්ද්‍රය එන්නේ ඍණ ඍණේ හරි මේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් තමයි 1 5 सह 4 तर y axis ස්පර්ශ කරන අපි ඔය ඉස්සෙල්ලා කරා අර සාධාරණ වෘත්තයේ ගැටලු සම්බන්ධ කරලා තරහ හදරකට නම් මෙතන y axis ස්පර්ශ කරනවා නම් ඉස්සෙම වෘත්තය අරේ සමාන වෙනවා මෙන්න මෙතන අර ස්කන්ධාංකේ මාපාංකේ මේ y axis ස්පර්ශ කරනවා x අක්ෂය නම් y කණ්ඩායමේ මාපාංක සමානයි ඒවා මතක තියෙනවා හරි එහෙනම් දැන් එතකොට ඔන්න අක්ෂතාව ටික දීලා තියෙනවා එහෙනම් ඉස්සරහම 1.5 හරහා යන හින්දා 1 ධන 25 ධන 2යි d ධන 10ක් ධන c සමාන බිඳු වෙනවා 2යි d ධන 10 ධන c සමාන ඍණ 0 වෙනවා ඊළඟට 4ක හරහා යන හින්දා එතන 16 ධන 1 ධන 8යි d ධන 2යි ධන c සමාන බිඳු වෙනවා 8යි d ධන 2යි ධන c සමාන ඍණ 10 අනික දෙකක් වෙනවා හරි ඊළඟ අවශ්‍යතාව ගන්න y axis ස්පර්ශ කරමින්ද මොකද වෙන්නේ මේ අරය සමාන වෙනවා මෙතන කේන්ද්‍රයේ ස්කන්ධාංකේ මාපාංකයට එහෙනම් r සමානයි ඍණ g වල මාපාංකය හරි ඒක එනවා r වර්ගය සමාන g වර්ගය නමුත් අපි r වර්ගයක දන්නවා අරය කියන්නේ විරුද්ධේ g වර්ගයෙන් පරිණිත වෙන වර්ගමූලය මේක එන නිසා අපිට g වර්ගය දන්න f වර්ගයේ ඍණ c සමාන g වර්ග වෙනවා මේක ලැබෙනවා ඒක නම් c සමාන f වර්ගය C කෙනෙක් වර්ග වෙනවා. දැන් අපිට මේක පහසෙන් විසඳ ගන්න පුළුවන් C කෙනෙක් F වලින් දානවා. එහෙනම් අපි කරන්නේ මෙන්න මේ සමීකරණ දෙකේ G අයින් කරනවා. හරිද? මේක 4 න් අඩු කරලා අඩු කරාම FC අද සමීකරණයක් කරනවා. මෙතන C වලට F වර්ග දැම්මා F වල වර්ග සමීකරණයක් කරනවා. හරිද? ඒතර F වල වර්ග සමීකරණයක් කරනවා නම් එක තාත්වික ගණන් දෙකක් තියෙනවා. හරිද? ඒ අනුව උත්තර දෙකක් වෙනවා. ඒක තමයි ඒගොල්ලෝ අපිට හොයන්න කියලා තියෙන්නේ. එහෙනම් ඔක හරි විසඳන්න මේ අවශ්‍යතාවය දෙක. හරිද? එහෙම නැත්නම් තාත් ක්‍රමයක් තියෙනවා. අපිට මෙතන කණ්ඩායම් කරගෙන ගන්නත් පුළුවන්. හරි. මෙතන කණ්ඩායම් කරගෙන ගන්නත් පුළුවන්. දැන් මේ විදිහට තියෙනකොට මේ මෙතන y axis ස්පර්ශ වෙනවා නම් මෙන්න මේ උස නේද? එතන මෙතන කණ්ඩායම් එතකොට එන්නේ ඍණ f බිඳුව. එතන කණ්ඩායම් ඍණ f බිඳුව. එතකොට මේ වෘත්තය මේ ලක්ෂය අරගන්නවා. මේ වෘත්තය මේ පැහැදිලි මෙතන y axis ස්පර්ශ කරනකොට එතකොට මේ කේන්ද්‍රය නම් මේ රේඛාව සමාන්තර වෙනවා. හරිද? අර y axis ලම්බ වෙන x axis සමාන්තර වෙනවා. හරි. එතකොට මෙතන කණ්ඩායම් කියන්නේ S කණ්ඩායමක බිඳුව y කණ්ඩායමක ඍණ f වෙනවා. S කණ්ඩායමක බිඳුව y කණ්ඩායමක ඍණ f වෙනවා. මේ උසනිය දක්වන්නේ බිඳුව ඍණ f වෙනවා මේ ලක්ෂ්‍ය කණ්ඩායම. එතකොට මේ ලක්ෂ්‍ය මේ වෘත්තේ තෘප්ති වෙනවා පාරකට හරි. මේ ලක්ෂ්‍ය ආරම්භ බිඳුව දාන f වර්ගය දාන බිඳුව ඍණ 2 f r y කියන ත්‍රිනේ දාන c සමත බිඳුව. හරි. එතකොට එනවා f වර්ගය ඍණ 2 f වර්ගය දාන c සමත බිඳුව. එතකොට එනවා c සමාන f වර්ගය. ඒක ගන්න පුළුවන්. හරි. ඒ වලදී මේක ඒ වාටම ජාමත්‍රි ගන්න පුළුවන්. කෙලින්ම හරිය ඉන්ඩෙක්ස් කණ්ඩායමේ මාපාංකයට සමාන කරාම හරි y axis ස්පර්ශ කරනවා. නැත්නම් මේ ලක්ෂ්‍ය වර්ගයට ලක්ෂ්‍ය තුත් වෙනවා විසඳාගත්තත් හරි. එහෙනම් දැන් ටික විසඳනවා.
විසඳනකොට ඉස්සෙල්ලා මම කිව්ව විදිහට ගන්න මේක හතරෙන් හරි ටික අඩු කරොත් මම ඒක පාට් එක ගන්නවා. අපිට එනවා මේක. එහෙනම් 38යි ප්‍රයත්නයි සමානයි 87. ඊට පස්සේ C සමාන F වර්ගයෙන්ද 38යි වෙන 3යි වර්ගය සමාන 8යි. ලෝක විසඳන තියෙන්නේ. ඒතර එනවා 3යි වර්ගය දාන 38යි අන 87 සමාන බිඳුව. ලෝක සාධක වෙනවා x දාන 3යි 3යි දාන 9. දැන් එක්ස්ට්‍රා දෙකක් වෙනවා. ඒ අනුව අනුරූපව ජීවලගයයි සිවලගය වගත්තාම උත්තර දෙකක් වෙනවා. උත්තර දෙක සම කියනකොට පොලිසා තියාගන්න පුළුවන්. ඒක ප්‍රශ්න නැහැ. දැන් මෙතන කියන්නේ f සමානයි 3 3 ඕ f සමානයි වෙන 29 3. f සමානයි 3 යනකොට අදාළ c ගන්නවා. මේ සමීකරණවල ජීවලගය වගත්තාම gfc දාන්න ඒක උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ f සමානයි අන්ත එක අපේකම c හොයාගන්න පුළුවන්. ඒත් වල උත්තර දෙක ලියන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මේ ගන්න කියයි මේ ලක්ෂ්‍ය හරයන්නේ ඔය ස්පර්ශ උත්තර දෙකක් පවතින බව පෙන්වනවා. උත්තරේ ගන්න. ඒක උත්තර දෙකක් පවතින බව පෙන්වනවා කියවම ඒකට උත්තර ඉස්සෙල්ලිය දෙනවා. එතකොට මේ தත්ත්වයට ආවට පස්සේ අපි කියනවා මෙතන එක්ට ප්‍රවිෂ්ඨතාවයේ අගයන් දෙකක් නිසා උත්තර දෙකක් පවතී. ඒත් උත්තර දෙක හොයන්න යන්න එපා. පවතින බව පෙන්වනවා නම් මොකද එතන ලකුණු හම්බෙනවා. ඒකින්ද උත්තර දෙක පවතින බව පෙන්වනවා උත්තර දෙක හොයන්නේ. ඒකත් එහෙම මේ වර්ග සමයකට ගත්තාම මේ සඳහා ප්‍රවිෂ්ඨතාවයේ අගයන් තාත්වික අගයන් දෙකක් වෙන හින්දා උත්තර දෙකක් පවතිනවා. ඊට පස්සේ උත්තර දෙක හොයන්නේ නැති. හරිද? ඒක ගැටලුව අනුව වාක්‍ය හරියට කියවල උත්තර ලියනවා. හරි අපිට තාගට්ල ඊළඟට තාගට්ල ගත්තොත් එහෙම එක දෙක ලක්ෂ්‍ය අරගෙන කාණ්ඩාංක කක්ෂ ස්පර්ශ කරන උත්සල සමීකරණ. එක දෙක ලක්ෂ්‍ය අරගෙන කාණ්ඩාංක කක්ෂ ස්පර්ශය. ඒතර x අක්ෂය y අක්ෂය දෙකම ස්පර්ශ කරන උත්සල සමීකරණ. හරි. එහෙනම් එතන අපි පොඩි ජ්‍යාමිතික රූපයක් ගත්තොත් කාණ්ඩාංක කක්ෂ ස්පර්ශ කරනවා. දැන් එක දෙක ලක්ෂ්‍ය අරගෙන යනවා. අනේ ඒතර ඒකත් අපි අවශ්‍ය උත්තරයෙන් සම්මත උත්තරය ගන්නවා. ඒතර මේකේ කේන්ද්‍රය අපිට වෙනවා කණ්ඩායම ස්පර්ශ කරනවා නම් කේන්ද්‍ර අපි එකල ගත්තොත් ඒක ඇතුලේ ජීවිතේ. හරි. එහෙනම් උත්තර එක දෙක හරයනම් අපිට මේක තෘප්ත වෙන්න ඕනේ. ඒතර වෙනවා 1 ධන 4 ධන 2යි ධන 4යි ධන c සමාන බිඳුවයි. ඕකේ. ඊළඟට මේ x අක්ෂය ස්පර්ශ කරන හින්දා මේ අරය සමාන වෙනවා. එතකොට මියුසට. ඒ කියන්නේ ඔය කණ්ඩායමේ මාපාන. නේද? ඒතර x අක්ෂය ස්පර්ශ කරන නිසා r සමාන වෙනවා ඍණ f වල මාපාන. හරි. එතන ඔය කණ්ඩායමේ ඒකෙන් r කියන අපි දන්නවා මේ සුළු වර්ග r වර්ග සමාන f වර්ග වෙනවා. එතකොට g වර්ග ධන f වර්ගය වෙන c සමානයි. f වර්ග ධන f වර්ග කරනවා c සමාන g වර්ගය. ඕකේ. ඊළඟට අපිට එනවා ඒ වගේම y අක්ෂය ස්පර්ශ වෙනවා නම් අරය සමාන වෙන්නේ. ඒකට මේ දුර x කණ්ඩායමක ආපාතය. y අක්ෂය උත්තර කියලා y අක්ෂය ස්පර්ශ වෙනවා r සමාන වෙනකොට එන ජීවල ආපාතය. ඒක එනවා r සමාන g වර්ගය. මේකත් වෙන දාසක සුළු කරත් අපිට c සමානයි f වර්ගය. ඔතන. දැන් ඔය ටික අපිට විසඳන්න තියෙන්නේ. විසඳනකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ වෘත්තය ගත්තොත් එහෙම හැමදෙස්සම මේ දීර්ඝ තියෙන දත්ත අනුව මේ ලක්ෂ්‍ය පළවෙනි පාදකේ මේ ලක්ෂ්‍ය පළවෙනි පාදේ x y axis ස්පර්ශ කරනවා නම් අනිවාර්යයෙන්ම වෘත්තේ පළවෙනි පාදකේ තියෙනවා. නේද? ඒකින මේ g මේ ඍණ කියන අගයන් දෙක ඍණ කියන අගයන් දෙක කියන කේන්ද්‍රේ කණ්ඩායක දෙකම ධන වෙනවා. හරි. කේන්ද්‍රේ කණ්ඩායක දෙකම එකම ලකුණ ගන්නවා. ඒ කියන්නේ g type එක ලකුණ තියෙනවා නේ මේ ධන වෙන්නේ පරිදි. හරි. එහෙනම් අපිට දැන් මේක විසඳනකොට අපි ඉස්සරහම කරන්නේ මෙන්න මේ ක්‍රොස් එක ගන්න. හරි. එතකොට දෙක අතරින් අපිට එනවා g වර්ග සමාන වෙනවා f වර්ග. එතකොට නම් g සමාන වෙනවා ධන මුලින් එක. හරි. ඕකේ. නමුත් මේ ලක්ෂ්‍යයේ තියෙන පළවෙනි පාදකේ ඉඳලා මේ කේන්ද්‍ර x කණ්ඩායක y කණ්ඩායක දෙකම එකම ලකුණ ගන්නවා. හරි.
ඒ කියන්නේ තව දුරටත් මේ එක ලකුණු ගන්න එක ලකුණු ගන්නවා නම් එතකොට මෙතෙන්දී ඔඩ එන්නේ G සමාන එක අවස්ථාව ගන්නවා. ඔය G සමාන ඍණයක් වුණොත් එහෙම එකක් දාන එකක් ඍණ වෙනවා. ඒක ලියන්න ඕනේ. පළවෙනි පාදක නිසා එහායින් එකම ලකුණු තිබෙන්නේ ඒ නිසා මෙතෙන්දී G සමාන එක වෙනවා. හරි. දැන් අපි ඔක විශ්ලේෂණයට යන්න පුළුවන්. මෙන්න මේක පාස් කරනවා. දැන් පේනවා G සමාන F කියලා ගත්තම අපිට G ට තාන් බ්‍රේක්. ඒකට වෙනවා 2යි අන 4යි. මෙතනින් අපි දන්නවා C සමාන F වර්ග. හරි. ඒකෙන් අපිට F වර්ගය දාන I F තාන 5 සමාන බිඳුව. ඒතර වෙනවා F තාන 5 පාරක් F තාන 1 සමාන බිඳුව. ඒතර වෙනවා F සමානයි වෙන 5 හෝ F සමානයි වෙන 1. ඉතින් G සමාන F ඉඳ අපිට පේනවා G සමාන ඍණ 5ක් වෙනකොට F සමාන ඍණ 5යි C කියන්නේ F වර්ගය. ඒක 25ක් වෙනවා. ඒතර මෙතන ඒක උත්තරයක් වෙනවා. ඉතින් G 5 ඍණ 5 ඍණ 1 ගන්න අනපාදන 5 නේ. මෙතන දානගෙන දෙයක් වෙන්නේ. පැහැදිලිනේ? G සමාන ඍණ 5ක් වෙනකොට මෙතන G සමාන F ස්ථානයේ F සමාන ඍණ 5ක් වෙනවා. C සමාන F වර්ගින්ද C හොයාගත්තාම අපිට උත්තර ලියන්න පුළුවන්. මේ රාශි ගන්න විතරයි තියෙන්නේ. ඊළඟට රාත් උත්තරයක් වෙනවා උතරින්. අනිත් අවසානයේ F සමාන ඍණ 1 වුණොත් F සමාන ඍණ 1 වෙනකොට ඒ වගේම D සමාන ඍණ 1 කියලා C සමාන G වර්ගය ඒකට එකක් වෙනවා. ඒ අනුව උත්තර ලියන්න පුළුවන්. තරත් කණ්ඩායම් දෙක දාන්න. ඒ කියන්නේ නම් අර කණ්ඩායමක් ඉස්පාත කරන මේ ලක්ෂ්‍ය හයන උත්තර දෙකක් පොතේ. හරි. රාත් උත්තරයක් ඔය ආකාරයට. හරි. ඒ වැඩගත් මෙතන අර පළවෙනි පාදක වෙච්ච හින්දා අපි මෙතන දෙකම එකම ලකුණ එක තමයි තරගන්නේ ඍණ අවස්ථාවෙන් කරන්නේ. ඊට පස්සේ අපිට අපෝ ප්‍රස්තාවතේදී කීපයක් කරලා තනහට ගණන් හදන්නේ. ඊළඟට එන්නේ විස්කම්බේකාන්ත තුන්වෙනි තීරක. විස්කම්බේකාන්ත දීලා දෙනවා. ඒ කියන්නේ වෘත්තයක විස්කම්බේකාන්ත දෙක කණ්ඩාංක x එක y එක සහ කණ්ඩාංක දෙක x දෙක y දෙක. විස්කම්බේකාන්ත ඕනනම් වෘත්තේ සමීකරණ ලබා ගැනීම. ඒ තමයි ඊළඟ තීරක. ඒකදී අපි රූපයක් අඳව. okay e කණ්ඩාංක x එක y එක e කණ්ඩාංක x දෙක y දෙක. හරි. දැන් අපි වෘත්තයේ පතේ සමීකරණ ගන්නවා වෘත්තයේ මත විචාර ලක්ෂයක් ගන්නවා. x y. ඒ තෝරගන්න මේ ලක්ෂය සම්පාදන ඕන අය. හරිනේ. x y විචාර ලක්ෂයක් ගත්තොත් මේ ලක්ෂ්‍ය සම්පාදන ඕන සියලු පීතින් සඳහා මේක ඍජුකෝණයක් කරනවා. මොකද විස්කම්භයේ පර්යාපත කොන ඍජුකෝණයක් කරනවා. හරි. එහෙනම් වෘත්තයේ පරිධිය මත අපි p1 p2 විස්කම්භයේ වෘත්තයේ පරිධිය px y විචාර ලක්ෂයක් ගත්තොත් අපිට පේනවා p වල සියලු පීතින් සඳහා මේක සම්පාදන ඕන අය. ඔයගොල්ලෝ අංශ ගන්නවක් වෙනවා විස්කම්භයේ ආපත කොන අංශ ගන්නවක් තිබෙනවා. මේක අංශ ගන්නවක් වෙනකොට p1 p රේඛාවේ tp2 රේඛාවේ තන්ත්‍රවල වෘත්තයේ රේඛක් වෙනවා. හරිද? ඒකට අපි සමීකරණයක්. ඒතරම් විතර ජ්‍යාමිතියෙන් පරිධිය මත විචාර ලක්ෂය ගත්ත මේක අණුවක් වෙනදා මේ දෙක අනුක්‍රම වෘත්තයේ ඍණ එකක් වෙනවා. ඒ යනවා අපිට කියන්න m tp1 වැඩි කිරීම m tp2 සමාන ඍණ එකක්. දැන් tp1 රේඛා අනුක්‍රමයෙන් y කණ්ඩායම නිසා y ඍණ y එකට x ඍණ x එක. වැඩි කිරීම y ඍණ y දෙකට අනිත් එක x ඍණ x දෙක සමාන ඍණ එකක්. එහෙනම් මේක ලියන්න පුළුවන් y ඍණ y එක r y ඍණ y දෙක සමාන ඍණ x ඍණ x එක r x ඍණ x දෙක. පම්පතර ගත්තාම අපිට එනවා x ඍණ x එක r x ඍණ x දෙක සන y ඍණ y එක r ඍණ y දෙක සමාන ඍණ. පොදරේ එතකොට විස්කම්භේකාන්ත දීලා වෘත්තය හොයාගන්න විදිය. අපිට මේක තාත්වික ක්‍රම තියෙනවා. සාමාන්‍ය මේක තමයි සම්මත ක්‍රමය. නැත්නම් ඉතින් ඔයගලන්ට ගෙලින්ම කේන්ද්‍ර කණ්ඩායම් හොයන්න පුළුවන්. මේ දෙක එකතු වෙදින දෙක. y එක දාන්න y දෙක වෙදින දෙක. ඊට පස්සේ අරේ හොයාගන්න පුළුවන්. ඔයලා x නේ වර්ධන y නේ b වර්ගය දාන r වර්ගය අර සාධාරණ ආකාරයට ආශ කරලා ගන්න පුළුවන්. ඒකට ගොඩක් ලොකු සුළු කිරීමකට යන්න වෙනවා. නමුත් මෙතෙන්දී මේ නිර්මාණය යනවා වඩා පහසුවෙන් ගන්න ඕනේ. පරිදි චලක්ෂත්ව වර්ගයත් මේක අනුවක් වෙනින්ද
මේක නම්මක් කරනවා අනුක්‍රම රින එකයි. ඒතර මේක මේකට වඩා සුළු කරන්න ඕනේ. මේක තමයි සමත විදිය ඒ සමීකරණ ගන්න. හරිනේ. සමත සමීකරණ ඔක. තන හදනකොට ගෙලිම ඔකට ආස කරන්න පුළුවන්. පැහැදිලිද? එන්නේ x න x එක වර්ගය ඊළඟ x x දෙක වර්ගය. sorry x න x එක වර්ගය x දෙක දාන්න. y න y එක වර්ගය y න y දෙක සමාන බිඳුවේ. හරිනේ. අපලු ගණන් කළා. අපිට දෙන්න තියෙනවා විස්කම්භයකාන්ත A දෙක ඍණ දෙක සහ B ඍණ හතර අනහතර කියලා. ඔන්නේ විස්කම්භයකාන්ත වෙන වෘත්තයේ සමීකරණ හරියක කේන්ද්‍රය කාන්තාවක් හොයන්න තියෙනවා. ඊට සාත්පක්ෂයක් තියෙනවා. අපි ඉස්සලම වෘත්තයේ සමීකරණ ගමු. දැන් විස්කම්භයන්ට x1 y1 x1 y දෙනවා වෘත්තයේ සමීකරණය. එන්නේකට x ඍණ x එක වරක් x ඍණ x දෙක දානවා y ඍණ y එක වරක් y ඍණ y දෙක. එන කෙලිම මේකේ සමීකරණ අපි ලියන්න AB විස්කම්භයේ වෘත්තයේ සමීකරණය. කියන්නේ x ඍණ x එක. ඊළඟට x ඍණ x දෙක යනකොට x ඍණ 4. තන y ඍණ y එක r1 y ඍණ y දෙක. හරි. මේකෙන් අපිට s වර්ගය ධන 2x ඍණ 8 අන y වර්ගය ඍණ 2y ඍණ 8. ඒකෙන් අපිට x වර්ගය අන y වර්ගය අන 2x ඍණ 2y ඍණ 16 සමාන විදිහට. නොකේ. හරි කෙලිමා තීරයට යොදා ගන්න. දැන් මේක අපිට වෘත්තයේ කේන්ද්‍රය අර එවන්න පුළුවන්. මේක අපේ සම්මතාකාරය. ඉදු ආකාරය. එන කේන්ද්‍රය කියන්නේ ඍණ දෙක. ඒකට අපිට පේනවා 2යි දෙකක් කරන d සමානයි 1යි 2යි ඍණ දෙකක් කරන f සමාන වෙනවා. ඍණ 1යි c කියන්නේ ඍණ 16. එන කේන්ද්‍රය අර c කියලා හිතුවොත් කේන්ද්‍ර කණ්ඩායම ඍණ දී ඍණයක් විතර වෙනවා. ඍණ 1යි 1යි. අරය r කියලා r කියන්නේ g වර්ග ගන්න f වර්ග ඍණ c වල වර්ගමූලය. ඒතර g වර්ග 1 f වර්ග 1 ධන 16. ඒක නම් 18යි දෙකෙන් තුනයිද 1. හරි ඔයදට කේන්ද්‍රය අරගෙන ගන්න පුළුවන්. එහෙනම් ඒකේ තවත් කොටසක් අපිට තියෙනවා. අපි හොයාගත්ත ඔය AB විස්කම්භයේ උත්තර සමීකරණ. අද කේන්ද්‍රය තමයි හොයාගත්ත එක සීගල තමයි ඍණ එක දාන විතරයි. හරි වෙල බලන්න පුළුවන්. මේ කණ්ඩායමේ එකතු වෙදින දෙකම තේරෙනවා. දෙක ඍණ 4 වෙදින දෙක ඍණ දෙක ධන 4 වෙදින දෙක. හරි. දැන් ඊට පස්සේ අපි ඒක තව ගන්නක් තියෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය වන ජාති සමීකරණය. දැන් මේ වෘත්තයේ ජායක් තියෙනවානේ ඒක මධ්‍ය ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය වෙනවා. හරිද? නම් කිසි ජායක් තියෙනවා. ඒකේ මධ්‍ය ලක්ෂ්‍ය මූල අපි හිතමු ජාය PQ කියලා. ජාය PQ ගලම ජාය මධ්‍ය ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය වෙනවා. ඔව් එන කණ්ඩායක බිඳු බිඳු. අපිට ඔන්න රේඛා සමීකරණය. මේ අපේ හොයාගත්ත වෘත්තයේ ජායක් තියෙනවා. ඒ යම් කිසි ජායක් ඒ ජාය මධ්‍ය ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය වෙනවා නම් අපිට ජාය සමීකරණ තියෙනවා. ඒතර අපිට කෙලිම කරන් තියෙන්නේ PQ ජාය මධ්‍ය ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය නම් මේ දර වෙනතට සමාන වෙනවා. අපි කෙලිම C කේන්ද්‍රය විතර යාගෙන රටේ ජ්‍යාමිතියෙන් මේක අංශ ගන්නවක් කරනවා. කේන්ද්‍ර ජාය මධ්‍ය ලක්ෂ්‍ය යාගෙන රේඛාව ජායට ලම්බ කරනවා. නේද? හරි. ඔයano අපිට කෙලිම OC අනුක්‍රමය ගන්න පුළුවන්. y කණ්ඩායමස එක ඍණ බිඳුව s කණ්ඩායමස ඍණ 1 ඍණ බිඳුව ඍණ 1. දැන් එතකොට OC රේඛාව PQ ලම්බකින්ද PQ අනුක්‍රමණය අපිට ගන්න පුළුවන්. මේ දෙක අනුක්‍රමිත ඍණ එකක් කරලා. නැත්නම් පරස්පර ඍණ එකක් කරලා හරි. එහෙම නැත්නම් එතකොට MPQ වැඩි කිරීම MOC සමාන ඍණ 1යි. එතකොට MPQ වැඩි කිරීම මෙතන ඍණ 1 සමාන ඍණ 1 නම් MPQ කියන්නේ 1යි. හරිද? එහෙනම් PQ එක අනුක්‍රමණය දන්නා මෙතන ලක්ෂ්‍ය බිඳුව බිඳුව. දැන් අපිට මේක සමීකරණ ලියන්න පුළුවන්. අපි දන්නවා සල්රේඛාවෙන් සමීකරණය. x එක y එක කණ්ඩායමේ ලක්ෂ්‍ය ආරයන අනුක්‍රමණ රේඛාව සමීකරණ y ඍණ y සමාන මොහොර x න x එක නේද? එතන යම y ඍණ බිඳුව සමානනවා m කියන්නේ එක වාර x ඍණ බිඳුව. ඒ කියන්නේ y සමාන x. හරි. ඒ නැත්නම් මූල ලක්ෂ්‍ය ආරයන රේඛාවකින් y සමාන mx ආකාරය. එළිම ගන්නත් පුළුවන්. mx ආකාරය මේ එකක් වුණාම y සමාන x එක වාට ලියන්න පුළුවන්. මූල ලක්ෂ්‍ය ආරයන මේක y සමාන mx ආකාරය වෙනවා. m එකක් වෙන විදිහට ලියන්න පුළුවන්. හරි. පැහැදිලි මෙතන අර මධ්‍ය ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය වෙන ලක්ෂයක් වෙන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ්‍ය මොකක් වෙන ලක්ෂයක් වෙනවා. ඒත් මේ යාගම ඇටි මේක අනුක්‍රමණය ආගෙන ඒක අනුක්‍රමණයනේ උදේට යන්න පුළුවන්. දැන් අපි
ඊළඟ තීරකට යනවා. ඒකෙන් තියෙන අපිට බාහිර x0 y0 ලක්ෂයක ඉඳලා මේ s සමාන බිඳුව. ඒකම තමයි සූත්‍රය. උදාහරණ ස්පර්ශකයේ දිග p0 x1 බාහිර ලක්ෂයකට උලක්නේ උදාහරණ ස්පර්ශකයේ දිග සේමක් කරන්නේ නැහැ. ඒ ජානි දුක ගත්තොත් වගේ. අපි දන්නවා මේක සමත උද්දේශින්ද කේන්ද්‍රය කියලා ගත්තොත් රේජීවණය කරනවා. හරි. අපි ගියා කරමු. අපි ස්පර්ශ ලක්ෂය ටී කරගමු. අපිට මානසික එතකොට මේ බාහිර ලක්ෂයේ උදේන ස්පර්ශයේ දිගන p0 t. මේක ඇත්තම බාහිර ලක්ෂයේ උදේන ස්පර්ශය දෙකක් අඳින්න පුළුවන්. ඒකවල දන්නවා තමයි ජාන්ති. හරිද? මේ දුරට මේ අංශ සංඛ්‍යා දෙකම සමානක් එක දුරක් වෙනවා. ඒක හොයාගන්න අපිට හොයාගන්න AT දුර. AT කියන්නේ වෘත්තය ආරය. හරිද? එහෙනම් AT කියන්නේ වෘත්තය ආරය R කියන්නේ ගන්න G වර්ගය ගන්න ඒ වර්ග ඍණ C වල වර්ගමූල වෙනවා. ඒක හරි. ඊළඟට අපිට AP නෝට් දුරක් දානවා. AP නෝට් වර්ගය කියන්නේ එතකොට මේ ලක්ෂ්‍ය අතර දුර S කාන්තාවල අන්තරේ වර්ගය. ඒ කියන්නේ x නෝට් ඍණ ඍණ x නෝට් දාන G වල වර්ගය දාන F නෝට් දාන y නෝට් දාන F වල වර්ගය. ඔකයිනේ AP නෝට් වර්ගය වර්ගමූල තමයි P නෝට් කියන්නේ. ඊට පයිතන්ස් ප්‍රමේය ගත්තම අපිට පේනවා p0 t වර්ගය සමාන වෙනවා p0 t වර්ගය එන at වර්ගය. p0 t වර්ගය එතකොට x නෝට් දාන g වල වර්ගය දාන y නෝට් දාන f වල වර්ගය ඍණ at වර්ගය එතකොට r වර්ගය එතකොට එනවා g වර්ගය දාන f වර්ග ඍණ c. මේක අපි සුළු කරත් වෙනවා x නෝට් වර්ගය දාන 2යි x නෝට් දාන g වර්ගය දාන y නෝට් වර්ගය දාන 2යි f y නෝට් දාන f වර්ගය ඍණ g වර්ගය ඍණ f වර්ගය දාන c වෙනවා. අර විදිහට වෙනවා. හරි. එතකොට අපිට එනවා p0 t සමාන වෙනවා x නෝට් වර්ගය දාන y නෝට් වර්ගය දාන 2යි x නෝට් දාන 2යි y නෝට් දාන c වල දාන වර්ගය. ඕකේ. දැන් බාහිර x නෝට් y නෝට් ලක්ෂ්‍යය දාලා මේ සමාන බිඳුව උත්තර ස්පර්ශකයේ දිග මේ උත්තර එනවා. මේක ලේසිය මතක තියාගන්න පුළුවන් මෙහෙම. මේ සමාන බිඳුව උත්තර සමීකරණ ගත්තොත් මේ මෙන්න මේ කොටස ගත්තොත් ස්පර්ශකයේ දිග කියන්නේ මේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක මේ x සයිඩ් ආසය කරාම එන උත්තරේ වර්ගමූලය. හරි. මේ සම්මත විදිහට තියෙනවා නම් හැබැයි ඒක මේ තරම් x වර්ගයක සංග්‍රහය එකට සාකස් කරගෙන තියෙනවා. මේ වෙලා තියෙන අවස්ථාවේදී ස්පර්ශකයේ දිග කියන්නේ බාහිර ලක්ෂ්‍ය ඛණ්ඩාංක මේ මේකට එක x සයිඩ් ආසය කරනවා. ආසයෙන් උත්තරේ වර්ගමූලය තමයි ස්පර්ශකයේ දිග. හරි. ඒක මතක තියාගන්න. ඒක ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. පාවිච්චි කරන්න පුළුවන් මේකට. හරි. ඊළඟට අපිට තව කොටසක් කරනවා තියෙනවා. මේ වෘත්තය අනුබද්ධව ලක්ෂයක පිහිටීම. හරි. ඒක තමයි මේකම තමයි දුරට එකව මේක අපෝනේ කරන් දෙන්නේ. අපිට මේ දෙලා තියෙනවා. මේ සාන බිඳුව වෘත්තය අනුබද්ධව සාන බිඳුවක අපි ගත්ත සම්මත වෘත්තය ඒ සාන බිඳුව වෘත්තය අනුබද්ධව p0 ලක්ෂයේ පිහිටීම. මොකද මේ වෘත්තය දීලා තියෙනවා නම් සමහරවිට මේ ලක්ෂයේ වෘත්තේ පිටත තියෙන්න පුළුවන්. වෘත්තේ පද්‍ය මත වෙන්න පුළුවන්. වෘත්තය ඇතුලේ තියෙන්න පුළුවන්. හරි. ඒ දීලා තියෙන ලක්ෂය වෘත්තය අනුබද්ධව p ලක්ෂයේ පිහිටීම කරාම p ලක්ෂයේ වෘත්තේ පිටින් තියෙන්න පුළුවන්. වෘත්ත පද්‍යවත් තියෙනවා. වෘත්තය ඇතුලේ තියෙන්න පුළුවන්. අවස්ථා තුන එකක් වෙනවා. එහෙනම් මේ සමාන බිඳුව වෘත්තය අනුබද්ධව ඔය ලක්ෂයේ පිහිටීම වෙනකොට අපි දන්නවා මේ දුර අරේ. හරි. එහෙනම් අපිට මේ දුර ගන්න පුළුවන්. බාහිර ලක්ෂ්‍ය p0 කේන්ද්‍රය අපි සාන ඉදිරියේ ඒ කියන්නේ ඍණ කරනකොට අපිට මේ විදිහට සම්බන්ධයක් ගන්න පුළුවන්. p0 එක විශාලයි අරේ වුණොත් p0 එක දුර අරේට වඩා නැත්නම් p0 ලක්ෂ්‍ය උස්සේ බාහිර. ඊළඟට p0 එක සමාන අරේ වුණොත් එහෙම ඔය p0 ලක්ෂ්‍ය උස්සේ පරිදි මත වෙනවා. p0 එක උඩයි ආර නැත්නම් එහෙම උස්සේ ඇතුළට දෙයට වඩා ඇතුළට වෙනවා ඔය ලක්ෂ්‍ය. එහෙනම් අපිට මේක ගොඩනගා ගන්න පුළුවන් මේවා p0 එක විශාලයි සමානයි කුඩායි අරේ. විමානම p0 ලක්ෂ්‍ය සාන බිඳුව වෘත්තයේ පිටත. මත ඇතුළත වගේ. හරි.
මේ අග දෙක ධන ගන්න අපි වර්ග කරාම අසමාන සමාන ලකුණු මාරු වෙන්නේ නැහැ. එහෙනම් p not a වර්ගය විශාල සමාන කුඩායි r වර්ගය v1 පරිස්ථාත උත්තේ. හරි. දැන් මේක අපිට එනවා p not a වර්ගය දෙන r වර්ගය විශාල සමාන කුඩායි බිඳුව v1 අක්ෂරාත උත්තේ. ඉතින් අපි දන්නවා p not a වර්ගය කියන්නේ මෙන්න මේ කොටස. දැන් අපි ඉතින් කොටස මේ p not එකේ ලක්ෂාත දුර එන්නේ x not ධන g වල වර්ගය ධන y not ධන f වල වර්ගය. එන මෙතන එන්නේ g වර්ගය ධන f වර්ගය ඍණ c. විශාල සමාන කුඩායි බිඳුව උත්තරේ. ඒතර මේ සුළු නාම මේ කොටස එන්නේ මොකක්ද? එහෙනම් ලක්ෂ ධාතුත් වෙනවා ලක්ෂයක ඉගෙන එනවා. එතකොට ඒ කියන්නේ අපේ වෘත්තය සමීකරණ ගත්තාම අර බාහිර ලක්ෂයේ කණ්ඩායම වෘත්තයේ සමීකරණ ආස කරාම එන උත්තරේ ධනනම් ලක්ෂය පිටින් එනවා. ඒතර ධනනම් ලක්ෂය පිටින් එනවා මේ වර්ගමූලය ගත්තදී අදින ස්පර්ශක දිගත් වෙනවා. හරි. මේ සලක් කොටස. මෙයාගේ ධන වුණත් ඊළඟ ලක්ෂය වෘත්තේ පිටත වෙන්නේ ඒක වර්ගමූලය ගත්තාම ඒක ස්පර්ශක දිගත් වෙනවා. ඊට පස්සේ ඊළඟට මේක බිඳුව උනත් එහෙම පරිදි මතට එනවා මේක දෙනවා තුරුදේ අතුරට යනවා. හරිනේ. ඉතින් අර වෘත්තයක් අනුබද්ධව ලක්ෂයේ පිටියම වෙනකොට වෘත්ත සම්බන්ධය සකස් කරලා වෙලා ඒ කණ්ඩායම ආස කරාම අපිට අවශ්‍ය උත්තරේ ගන්න පුළුවන් ධන ඍණ ඕ බිඳුව විමානය.